දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැමෝම මා පිළිගන්නවා. පියාණන් වහන්සේගේ මහිමාන්විත වචනය අසා එහි ඇති අනගි භවනීය ජීවනයේ තේරුම් ගන්නටත් ඒ පවිත්‍ර වෙන්නටත් ඔබගේ මගේ ජීවිතේ ගොඩනගා ගන්නටත් මේ අවස්ථාව පාවිච්චි කරන්න කියලා අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. පියෝ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වෙතට එනවා. ඔබ වහන්සේ රෝම වරුන්ගේ ජීවිතවලට කියා දුන්නා වූ ඒ සත්‍යතාවයේ වචනේ සුභාස්නේ තේජස හොඳින් තේරුම් ගන්නට ස්වාමීන් වහන්සේ ඔබ අපට අද දවසේ ඔබගේ වචනයෙන් කතා කරන්න කියලා යාඥා කරනවා. ඒ පිණිස රෝම පොතේ දෙවෙනි පරිච්ඡේදයේ ඔබ වහන්සේගේ වචනයෙන් අපට කතා කරන්න ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ඇති ආශ්චර්යමත් දේ සිතට තේරුම් ගන්නට ස්වාමීන් වහන්සේ අපි හැමෝටම අපගේ ආත්මික ඇස් අරින්න ඒ තිබෙන දේ තේරුම් කර දෙන පිණිස ඔබගේ වචනේ බලයේ තිබෙන ජීවනය සුද්ධාත්මයන් වහන්සේ කරනට අපගේ සිත්වලට කාවද්දන්න. පියාණනි ඔබ වහන්සේගේ වචනේ තේරුම් ගන්න පිණිස ප්‍රඥාවද නුවණද දැනගන්නවද අපිට නොවඩුව දෙන්න. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. අහන වචනේ අපේ සිත්වල පළ නොදරන පිණිස අපේ සිත්වලට ඒ වැටෙන වචනේ සොරකම් කරන සොරා මේ ලෝකයේ දෙවියා යේසුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳ සුද්ධාත්මයන් වහන්සේට අපේ මුළු කාලය බාර කරනවා. පියාණනි වහන්සේ පාතර අප සමගයි. යේසුස් වහන්සේගේ වැඩ සිටීමද අප සමගයි. ත්‍රියක දෙවිඳුනේ ඔබගේ මහිමය මේ වචනය කතා කරන වෙලාවේ ලොව කොයි දෙසක ඉඳලා මේ වචන අසනවාද ඒ හැම කෙනෙකුගේ ජීවිතේට අද දවසේ කතා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මගේ මාතෘකාව දේව විනිශ්චය හා පිළියම. රෝම 2:1 සිට 16 දක්වා බයිබල් පද අපි ඒ උදෙසා අද කියවන්නට යනවා. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි එක් දේශනාවක් නෙවෙයි දේශනා දෙකක් බැලුවා. ඒ අවසානයේදී ස්වභාවික එළිදරව්වට නිසි ප්‍රතිචාර නොදැක්වූ සමස්ත ලෝකයාම පාපේ වහලුන් බවටත් පාපේ කුලිය මරණයට සුදුසන් බවත් අපි ගිය සබත් දින ඉගෙන ගත්තා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අද දවසේ අපි අවධානය යොමු කරන්නට යනවා ඒ සෙනග අතර දෙවියන් වහන්සේගේ නියමය පිළිබඳව ස්වභාවික එළිදරව්ව ප්‍රතිචාර නොදැක්වූ සෙනග අතර පසු කාලනව තෝරාගත් ජනතාවක් වන ඊශ්‍රායෙල් ජනතාව ව්‍යවස්ථාවක් ඇතුව ව්‍යවස්ථාවේ කරුණු පිළිපදිමින් සිටමින් ඔවුන් ගත කරපු ජීවිතය පිළිබඳව සුද පෞතුමා පැවසුවේ කුමක්ද කියන එක අපි දකින්නට යනවා. දේව විනිශ්චේෂා පිළිම කියන මාතෘකාව පෙර දැරි කරගෙන අපි මේ පරිච්ඡේදයේ පද 16ක් දෙසට අපගේ අවධානය අද යොමු කරමු. එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුවද ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේම ඔබද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දුව වී සිටින්නේය. එබැවින් එවැනි දේ කරන්නන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින් ඔබත් එම දේම කරන්නෙහි නම් ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරුණු ඇතැයි සිතන්නේද? නැත්නම් දෙවියන් වහන්සේගේ මහා කරුණාව, ශාන්තිය හා ඉවසීම සුළුකොට ඔබ සිතන්නේද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ පසුතැවී සිත් හරවා ගැනීමකට ඔබ පැමිණවීම බව දන්නේ නැද්ද? එහෙත් ඔබ මුරණ්ඩුය දරඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහිද?
ඒ දවසේදී උන්වහන්සේ හැම මිනිසෙකුම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත. නොපසුබස්නා වීරයෙන් යහපත කරමින් කීර්තියද ගෞරවයද අමරණීයත්වයේද සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනසේක. ආත්මාර්ථකාමී වූ සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ අය මත දේව උදහස සහ කෝපය ඇවිලෙයි. යුදෙව්වා වේවා ග්‍රීකයා වේවා නපුර කරන කාහට වුවත් පළමු කොට යුදෙව්වාටද දෙවනුව ග්‍රීකයාටද ප්‍රතිවිපාකය පීඩාව හා සීත් වේදනාව වන්නේය. යහපත කරන කාහට වුවත් පළමුව යුදෙව්වාටද එලෙසම ග්‍රීකයාටද ඔහුගේ ප්‍රතිවිපාකය කීර්තිය ගෞරවය හා සාන්තිය වන්නේය. දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන අතර හැම මිනිසෙකුටම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත කියලා මේ පරිච්ඡේදය අපිට තේරෙනවා. ස්වභාවික එළිදරව්වට ප්‍රතිචාර නොදැක්වූ මනුෂ්‍ය සංහතියේ පාපයේ වහල් උසාද පාපේ කුලිය මරණයට ඔවුන් ලක් වී ඇති බව අපි දැන් දැනගත්තා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඒ අය අතර තෝරාගත් ඊශ්‍රායෙල් වරුන් ව්‍යවස්ථාවක් අත ඇතිව ඔවුන් දැහැමිව ජීවත් වෙනවා යයි සිතමින් ඒ ව්‍යවස්ථාවට විරුද්ධව හැසිරෙමින් ඔවුන් ජීවනයේ බලාපොරොත්තුවෙන් අනිත් අයව විනිශ්චය කරමින් ජීවත් වුණා. එනිසා සුද පෞල්තුමා දැන් යුදෙව්වන් වෙතට පොතේ අරමුණු විස්තර කරමින් යනවා වටහා දෙන්නට. අපි පළමුව බැලුවොත් දෙවියන් වහන්සේගේ විනිශ්චය සිදු කරනුවේ කෙසේද කියලා අපි අවබෝධයක් ගන්නට බලනවා. එහෙම නැත්නම් විපාක සිදුවන්නේ කොයි විදිහටද කියලා බලන්න යනවා. අපි බැලුවොත් නපුර කරන මිනිසයාට විපාක සිදුවෙන විදිය මෙහි සඳහන් වෙනවා 5-6 දෙවෙනි පරිච්ඡේදයේ. එහෙත් ඔබ මුරණ්ඩුය දරණු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහිද? ඒ දවසේදී උන්වහන්සේ හැම මිනිසෙකුම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනවා. යුදෙව්වන්ට සුද පෞල්තුමා සඳහන් කරනවා ඔබ හැමෝම විනිශ්චයට ලක් වෙන විදියට දේව උදහස එක් රැස් කරන අය වෙමින් සිටින්නේ ඇයි කියලා. මන්ද දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නට යන විට එකිනෙකනාගේ ක්‍රියාවල් අනුව විපාක දෙන්නට නියමිතයි. අපි දකින 8 වෙනි පදයේ වෙතට එන විට ආත්මාර්ථකාමී වූ සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ අය මත දේව උදහස කෝපය ඇවිලෙනවා. ආත්මාර්ථකාමී සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ අය මත දේව උදහස සහ කෝපය ඇවිලෙනවා කියන එක අපිට එහි සඳහන් කරලා තියෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි දකිනවා සත්‍යයට පිටුපා ගියපු දෙවියන් වහන්සේගේ ස්වභාවික එළදරව්ව එපා කරපු සත්‍යයට විරුද්ධව හැසිරෙච්චි අන්නේ ජාතින්ට දේව උදහස එකතු වුණ හැටි අපි දැක්කා පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 32 දක්වා කොටසේදී. දැන් සුද පෞල්තුමා කියනවා සත්‍යයට විරුද්ධව ඒකට පිටුපා යන ආත්මාර්ථකාමීත්වය ඉදිරියේ දමාගෙන අධර්මයට හිස නැමූ අය මත දේව උදහසත් කෝපයත් ඇවිලෙමින් තිබෙනවා කියලා කියනවා. ඒ වගේම නපුර කරන කාටත් දඬුවම හිමි වෙනවා කියලා 9 වෙනි පදේ කියනවා. ආත්මාර්ථකාමී සත්‍යයට විරුද්ධව මනුස්සයන්ට අමතරව 9 වෙනි පදේ ඊට වැදගත් දෙයක් කියනවා. යුදෙව්වා වේවා ග්‍රීකයා වේවා නපුර කරන කාහට වුවත් පළමු කොට යුදෙව්වාටද දෙවනුව ග්‍රීකයාටද ප්‍රතිවිපාකය පීඩාව සහ සිත් වේදනාවයි. දේවදාසයා පැහැදිලි කරලා කියනවා නපුර කරන කවුරුණත් දේ වචනේ දැනගෙන දේ වචනේ කියවන ඒ හුම්කන් දෙන යුදෙව්වා වේවා දෙවියන් වහන්සේගේ ස්වභාවික එළිදරව්ව එපා කරපු අන්‍ය භක්තිකයා වේවා මේ දෙගොල්ලන්ගෙන් කාට වුණත් ස්වාමීන් වහන්සේ කියනවා නපුර කරොත් ඒ කාටත් හිමි විපාකය පීඩාව සහ සිත් වේදනාව බව තේරුම් කර දෙනවා. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම්
නොබලනවා. ප්‍රිය සහෝදරයා සහෝදරය, නපුරට ඇලුම් වෙච්චි කොයි මනුස්ස වර්ගයා තුලත් කොයි ජාතිකයන් අතරටත් දේව විනිශ්චය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ විපාක ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ පීඩාව සහ සිත් වේදනාව කියන එක. දැනුදු මිනිස් සංගතිය තුල අධිකව විඳින වේදනා දෙකක්. යහපත කරන අයට කොයි වගේද? යුදෙව්වා වේවා ග්‍රීකයා වේවා යහපත කරන අයට කොයි වගේද? අපිට පේනවා 6 වෙනි පදයේ ඒ ගැන මෙසේ සඳහන් කරනවා. ඒ දවසේදී උන්වහන්සේ හැම මිනිසෙකුම කුටම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත. 7 වෙනි පදයේ කියනවා නොපසුබස්නා වීරයෙන් යහපත කරමින් කීර්තියද ගෞරවයද අමරණීයත්වයේද සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනසේක. තමන්ගේ ජීවිතයේ නොපසුබට වීරයෙන් යුක්තව යහපත කරන කීර්තියද ගෞරවයද අමරණීයභාවයද සොයන මනුස්සයන්ට දෙවියන් වහන්සේ සදාතන ජීවනය දෙනවා කියලා කියනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා අපි වැඩිපුර අවධානය යොමු කරොත් අපිට පේන දෙයක් තමයි යුදෙව්වන් තමන් සතුව ව්‍යවස්ථාවක් ඇති බැවින් ලෝකවාසී සියල්ලන් ඉදිරියේදී තමන් නිර්දෝෂී අයයි උද්දච්චකමෙන් අනවශ්‍ය ලෙස පාරට්ටු කරගත්තා. එනිසාම විජාතින්ව විනිශ්චය කරන්නට උන් හරි ඉක්මන් වුණා. ඒ විනිශ්චය කිරීමේදී තමන්ට කැමති විදියට විනිශ්චය කරා. ඔවුන් රූප වඳින අය නිසා, විජාතින් රූප වඳින අය නිසා රූප නොවඳින යුදෙව්වෝ ඊටාම පහත් ලෙස විජාතින්ව සලකන්න කටයුතු කරා. ඔවුන්ගේ ආගමික ජීවිතවල තිබෙනා වූ අසම්පූර්ණ තත්වයන් දැකලා යුදෙව්වෝ විජාතින්ව පහත් කොට සලකන්න පටන් ගත්තා. නමුත් ප්‍රිය සහෝදරයා සහෝදරිය, විජාතින් සිටුවේ ඔවුනොවුන් වදින ක්‍රමය අනුව ඔවුනොවුන් නමස්කාර කරන සහ ජීවත් වෙන පිළිවෙලේ තිබෙන අවංක බව, හෘද සාක්ෂියට එකඟව අපි හරි දේ කරනවා කියලා ඔවුන් සිතමින් කටයුතු කරු පිරිසක්ව සිටියා. එකිනෙකනා තම තමාගේ සිතේ පෙළඹීම අනුව හැසිරෙච්චි සමහර පිරිසක් සිටියා. සමහරු දුෂ්ටව සිටියා විජාතින් අතරත් සමහර අය. සමහර අය විජාතින් අතරත් යහපත කරමින් ජීවත් වෙච්ච පිරිසක් සිටියා. ඔවුනොවුන් තමන් ධර්මිෂ්ඨයයි දෙගොල්ලම එකිනෙකනාට වරද පටවන්නට පටන් ගත්ත බව අපිට පේනවා බයිබලයේ කියන විදිහේ. හෘද සාක්ෂිය දැහැම්මව මැදි කරගත්තා වූ විජාතින් වේවා යුදෙව්වන් වේවා ව්‍යවස්ථාව මැදි කරගෙන තමන් ධර්මිෂ්ඨයයි සලකපු යුදෙව්වන් වේවා ඔවුනොවුන්ගේ ක්‍රියාවන් වල අදමිටු අයගේ ක්‍රියාවන් හා සමානයි කියලා පෞල්තුමා පෙන්නනවා. බන්ද යුදෙව්වන් විජාතින්ට වඩා පාපිෂ්ඨව හැසිරෙමින් සිටිය අය වෙන විට රූප නොවැන්දත් යුදෙව්වනොත් විජාතින් කරන ක්‍රියාම ඒ වෙන විට කරමින් සිටියා. ඔබ පුදුම වේවි යේසුස් වහන්සේ ජෙරුසලමේ දේශනා කරන්න පටන් ගන්න විට රූප වන්දනාවක් තිබුණේ නැහැ. ඒ වගේම යකදුරන් කට්ටඳින් ජෙරුසලමේ කොහෙවත් මුණ ගැසුනේ නැහැ. යේසුස් වහන්සේගේ සේවා කාලයේදී මායා කර්ම කටයුතු කරන මිනිස්සු ජෙරුසලම සහ උන්වහන්සේ සංක්‍රමණය කර ප්‍රදේශවල උන්වහන්සේට මුණ ගැසුනේ නැහැ. පේන බලන්නෝ මායාකාරයෝ ශාස්ත්‍ර බලන්නෝ නැකත් බලන්නෝ ඒ වගේ මලවුන් ਵਿਚාරන්නෝ උන්වහන්සේගේ කාලේදී උන්වහන්සේට මුණ ගැසුනේ නැහැ. නමුත් යුදෙව්වන්ගේ දුෂ්ටකමේ තරම කොතරම්ද කියලා ඔබ බැලුවොත් උන්වහන්සේ යන තැන යක්ෂ ආත්ම සැඟවිලා එළියට ආවා. ගොළු බිහිරි අන්ධ බවට මිනිස්යන්ව හිර කරගෙන හිටපු කුදු බවට හිර කරගෙන හිටපු යක්ෂ ආත්ම යුදෙව්වන් රූප නොවදින විජාතින්ගේ මඟ නොයන මේ යුදෙව්වන් තුල මෙතරම් යක්ෂාත්ම කොහොමද හිටියේ? ඔවුන් ව්‍යවස්ථාව තබාගෙන ව්‍යවස්ථාව අසමින් දෙවියන් වහන්සේට විරුද්ධ වූ ජීවිත පිළිවෙලක් ඔවුන් ගත කළා. අද උංගක් ක්‍රිස්තියානිය ඇත්තේ වගේ. ඔවුන් රූප වඳින්නේ නැහැ. ඔවුන් ශාස්ත්‍ර බලන්නේ නැහැ. නමුත් මිනිස්සුන්ට ප්‍රේම කරන්නේ නැහැ. යටහත් නැහැ. එකිනෙකන අතර සහෝදර ප්‍රේමයක් නැහැ.
පාලිගැරීම දුෂ්ටකම නපුර බොරුව අසත්‍ය කිතුනුවන් අතරත් රජකම් කරනවා. එනිසා කිතුනුවන් තුරත් යක්ෂාත්ම සංගවිලා සිටින හැටි අපි අත්දැකලා තියෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. විනිශ්චය පිළිවෙලක් තියෙනවා. දෙවියන් වහන්සේ විනිශ්චය කරන විටත් සාධාරණ විනිශ්චයක් දෙන දෙවියන් වහන්සේ බව උන්වහන්සේගේ වචනේ කියනවා. විජාතින් විනිශ්චයට සුදුසුයයි උන්වහන්සේ ප්‍රකාශ කළා වගේම දැන් සුද පෞතුමා තුලින් දෙවියන් වහන්සේ පෙන්නනවා ව්‍යවස්ථාව අත ඇතිව ඒ අනුව ජීවත් නොවන යුදෙව්වනොත් විනිශ්චයට සුදුස්සන් වෙලා ඉන්නවා. මේක තමයි අපි දැනගත යුතු ඉතාම වැදගත්ම සත්‍යතාවය. දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැරව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චය නොලබා විනාශ වන්නෝය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන්ම විනිශ්චය කරනු ලබති. විනිශ්චය කරන පිළිවෙල කීපයක් මෙහි සඳහන් කරනවා. මේ අපි කිතුනුවන් වශයෙන් දැනගත යුතුයි. ව්‍යවස්ථාව නැතිව පව් කරපු අය ව්‍යවස්ථාව භාවිතා නොකර විනිශ්චය කරනවා දෙවියන් වහන්සේ. ඔබ කල්පනා කරන්නේ කොහොමද ඒක කරන්නේ කියලා? ඔබට මතකද නොවාගේ කාලේදී ජලගැල්මකින් ලෝකේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ පදනම් කරපු විදිය? ඔබ දකිනවා ආදම් සහ ඒවාට උන්වහන්සේගේ හඬට අහුම්කම් නොදීමේ විපාක කොතරම් බරපතල වුණාද කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේ ව්‍යවස්ථාව නැතුව පව් කරපු දේවචනේ නොදැන වැරදි කරපු මනුෂ්‍ය සංගතියට දේවචනේ මැදි කර නොගෙන විනිශ්චය කරන්නට උන්වහන්සේට පුද්ගලෙක් ඉන්නවා ඒ පිණිස. ඒ වගේම ව්‍යවස්ථාව ඇතුව පව් කරපු අයට ව්‍යවස්ථාව මැදි කරගෙන විනිශ්චය කරන්නටත් පුද්ගලෙක් උන්වහන්සේ තබාගෙන ඉන්නවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. නූතන කාලේ ඔබ මා වැනි අය සුභාෂ්ණ ප්‍රතික්ෂේප කිරීම නැමැති භයානකම නපුරු ක්‍රියාව නිසා සුභාෂ්ණ ප්‍රතික්ෂේප කිරීමේ වරදට දඬුවමක් ඇති බව හෙබ්රු පොතේ කතුවරයා කියනවා. නමුත් අපි රෝම පොතේ කතුවරයා කියන විදිහට අපිට පේනවා මේ පදනම් දෙක මැදි කරගෙන දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා කියලා යුදෙව්වන්ට කතා කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය 13 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙන්. යුදෙව්වන් වන ඔවුන්ට සුද පෞතුමා කියනවා රෝමේ සිටින යුදෙව්වන්ට කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේදී යමෙකු ධර්මිෂ්ඨ බවට පත්වන්නේ දේශනාවල් ඇසීමෙන් නොවේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ කරුණු ඇසීමෙන් නොවේ. ඒවා පිළිපැදීමෙන් කියලා සුද පෞතුමා රෝමේ සිටින යුදෙව්වන්ට අවවාද කරනවා. මොකද සමහර යුදෙව්වෝ සභාව තුළ හිටියත් ඔවුන් යේසුස් වහන්සේ අනුගමනය කළත් ඔවුන්ගේ ජීවිතේ පදනම කරගත්තේ ව්‍යවස්ථාව. ඒ වගේම ඔවුන්ගේ අහංකාරයක් තිබුණා තෝරා ගැනීමේ පිළිවෙල අනුව ඔවුන් විශිෂ්ටයෝ කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරිය ආත්මික අහංකාරය කොයි ජාතින් තුලත් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියන 14 වෙනි පදයේ දෙවෙනි පරිච්ඡේදයේ ඉතා වැදගත් දෙයක් වෙතට සුද පෞතුමා යොමු කරනවා අපිව. මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන්ම පිළිපදින විට ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත් ඔවුන්ගේ සිතම ඔවුන්ට නීතිය වෙලා තියෙනවා. ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්වල ලියව ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘද සාක්ෂියේ සැබෑ බව සාතික කරයි. මන්ද ඔවුන්ගේ සිතවිලි සමහර විටක ඔවුන් සදොස් බව සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. ප්‍රිය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ දාසයා කියනවා අන්‍ය විජාතීන් ව්‍යවස්ථාවේ තිබෙන කරුණු ඔවුන් දන්නේ නැති වුණා. ඒ ව්‍යවස්ථාවේ සඳහන් කරපු නියම වූ දේ සහජයෙන් ඔවුන් පිළිපදින විට ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත් ඔවුන්ගේ සිත තුළ ඇතිවෙන්නා වූ නීතිය හරහා හෘද සාක්ෂියේ නීතිය හරහා ඔවුන් කරපු යහපත් ක්‍රියාවල් අනුව ඔවුන්ට විපාක දෙන්න යනවා. තුන්වෙනි ක්‍රමය
හෘද සාක්ෂියේ නියමයන්ට අනුව දෙන විපාකය. ඒ ගැන ටිකක් වැඩිපුර සුද පෞල්තුමා කතා කරලා කියනවා. හෘද සාක්ෂියට අනුව සමහරුන්ට සමහර දේවල් නිවැරදි, හෘද සාක්ෂියට අනුව සමහරුන්ට සමහර දේවල් වැරදි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, සමහරුන්ගේ හෘද සාක්ෂිය තදින් ගල් වෙලා තියෙනවා කියලා සමහර තැන්වල සඳහන් කරනවා. එනිසා හෘද සාක්ෂිය වගේ කාරණාවක් මැදි කරගෙන දෙවියන් වහන්සේ මනුෂ්‍යයා විනිශ්චය කරන්න යනවා නම් කෙනෙක් කියයි මට නිවැරදි දේ මගේ හෘද සාක්ෂියට අනුව මං ජීවත් වුණා. ඒ නිසා මට සමාවක් ලැබෙන්න ඕන. මට ජීවිතේ ලැබෙන්න ඕන කියලා ඉදිරිපත් කරොත් කරුණ කොහොමද ඒක විනිශ්චයට ලක් කරන්නේ? ව්‍යවස්ථාව නොදස් මනුෂ්‍යයා ව්‍යවස්ථාවෙන්ද? ව්‍යවස්ථාව දත් මනුෂ්‍යයා ව්‍යවස්ථාව මැදි කරනද? හෘද සාක්ෂියේ හඬට අනුව පෙළඹීමට අනුව ක්‍රියා කරන මනුෂ්‍යයා හෘද සාක්ෂිය මැදි කරගෙනද විනිශ්චය කරන්නට දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යෙක්, මේ අංශ තුනම එක් මනුෂ්‍යෙක් කරනකොටගෙන විනිශ්චය කරන්නට දෙවියන් වහන්සේ සැලසුම් යොදා තිබෙනවා. ඒ කවුද? 14 වෙනි පදයෙන් පස්සේ 15 වෙනි සහ 16 වෙනි පදේ අපි කියවලා අවසානයේ කොටස මම නතර කරලා තිබුණා. ඒ අවසාන කොටස මෙසේ කියනවා. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අභිරහස් විනිශ්චය කරනසේක මගේ සුභාසන මෙයයි. සුද පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ මේ අංශ තුනෙන්ම මිනිස්යන්ව විනිශ්චය කරන්නට එක් පුජ්‍යලෙක්ව නියම කර තිබෙනවා. ඒ පුජ්‍යලයා නෝ වෙන කවුරුත් නොවේ. මිනිසුන්ගේ සිත්වල අභිරහස් විනිශ්චය කරවන්නට නියමිත තැනැත්තා ක්‍රිස්තුස් යේසුස් වහන්සේමය. සුද පෞල්තුමා කියන මගේ සුභාස්න අන්නේ පිළිබඳ. ප්‍රිය සහෝදරයා සහෝදරිය, සුභාස්න මනුෂ්‍යයාට විනිශ්චයට මැදි කරනවට වඩා සුභාස්නේ සඳහන් එක්තරා වැදගත් දෙයක් තමයි උන්වහන්සේ තුලින් මනුෂ්‍යයාට ලැබෙන පෞකමාව ප්‍රතික්ෂේප කළොත් ඉන් පස්සේ මනුෂ්‍යයාට සිදුවෙන්නේ විනිශ්චයට ලක්වීමක් කියන එකයි සුද පෞල්තුමා සුභාස්න දේශනා කරපු සෑම තැනකම ප්‍රකාශ කළේ. අපිට ඒකට උපකාර කරන හොඳම බයිබල් වගන්තියක් තිබෙනවා. ක්‍රියාපොතේ 17:31. මා එය කියවන්නම්. ක්‍රියාපොතේ 17:31. සුද පෞල්තුමා අතීනසේදී දේශනා කරන ගමන් ඒ ගැන මෙසේ සඳහන් කරනවා. 31 වෙනි පදය. මන්ද තමන් වහන්සේ විසින් පත් කරන ලද මිනිසෙකු ලවා ලෝකයේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන්වහන්සේ ඒ මිනිසයාව මලුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සාතිකයක් දී තිබේ. සුද පෞල්තුමා ඇතෙන්ස් වල දේශනා කරන ගමන් ජාතීන්ට, ග්‍රීකවරුන්ට, රෝමවරුන්ට, විජාතීන්ට එතුමා දේශනා කරලා කිව්වේ මලුන්ගෙන් නැගිටවා දැන් මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ තමා තිබෙනවා නියමිත දිනේ එනතුරු ඒ මිනිස්සයා ලවා මිනිස් ලෝකයේම විනිශ්චය කරන්නට නියමිතව තියෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඔබ පුදුම වේවි. සියලු ආකාර මිනිස් වර්ගයා විනිශ්චය කරන්නට ඒ යුගයට වෙන වෙන විනිශ්චයකරුවන් උන්වහන්සේ පත් කරන්නේ. මේ සියලු කාල වකවානුවල යුදෙව්වන් ව්‍යවස්ථාව මැදි කරගෙනත් යුදෙව්වන් නොවන අය ව්‍යවස්ථාව මැදි කර නොගෙනත් හෘද සාක්ෂියට අනුව අවංකව ජීවත් වෙච්ච අය සහ තම තමන්ට කැමති හෘද සාක්ෂියක් අනුව ජීවත් වෙච්ච අය හෘද සාක්ෂිය අනුව විනිශ්චය කරන්නටත් එක් පුජ්‍යලයක් දෙවියන් වහන්සේ පත් කර තිබෙනවා. ඒ ඔබමා වන්දනා කරන අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණ කොටගෙනයි. ඒ මොනතරම් ප්‍රීතිදායකද, ඒ මොනතරම් ආනන්ද ජනකද. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඒක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 සිට 5 මේ ගැන යමක් කියනවා. ඒක කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ
4 සිට 5. සුදු පෞල්තුමා කොරින්තිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. විනිශ්චය කිරීම සම්බන්ධව මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා. බලන්න 4 වෙනි පදේ කියනවා මට විරුද්ධව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසාම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාන් වහන්සේය. එබැවින් සමිඳාන් වහන්සේ එනතුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන්වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණවා සිත් සතන්නේ අදහස් හෙළි කරනසේක. එවිට හැම දෙනෙක්ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගේ ලබයි. පෞල්තුමාට විරුද්ධව එතුමාගේ පීරිතකමට විරුද්ධව යුදෙව් ජාතික කිතුණුවන් පිරිසක් ඇවිල්ලා කොරින්ති සභාවේ කරපු නපුරු ක්‍රියාවක් නිසා එතුමාගේ පීරිතකම එතුමාගේ කැඳවීම එතුමාගේ සේවය විවේචනයට ලක් වුණා. සමහර විනිශ්චය කරා එතුමාගේ පීරිතකම. සුදු පෞල්තුමා කියනවා කරුණා කරලා ඔය වැඩ කරන්න එපා. මගේ අත කිසි වරදක් ඇති බව මම දන්නේ නැහැ. නමුත් මට හොඳට විශ්වාසයි මම වරදක් කරලා නැති බව. ඒත් අපි ඔක්කොම එක්කෙනෙක් වෙනවා විනිශ්චයට අපව ලක් කරන්නට. ප්‍රිය සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ විනිශ්චයට ලක් කරන පිණිස උන්වහන්සේ විජාතීන් හෝ දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිසයන් හෝ දෙවියන් වහන්සේ අත්හැරපු මිනිසයන් පමණක් නෙවෙයි විනිශ්චයට ලක්වන්න. උන්වහන්සේගේ තුල ඉන්නවායයි කියන අයත්. උන්වහන්සේගේ දරුවනුත් විනිශ්චය ආසනයේ ඉස්සරහට යා යුතුව තිබෙනවා. කළ හොඳ ඵල වලට විනිශ්චයක් ලක් වෙන්න. සුද පෞල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ ආවහම නියම කාලෙදී අඳුරේ සැඟවුණු දේවල් පවා එලි කරනසේක. තමන්ට විරුද්ධව චෝදනා කරන තමන්ව විවේචනය කරන අයගේ යටිසිතේ තිබෙන දේවල් පවා ඒ දෙවියන් වහන්සේ උදෙසා දරන උත්සාහයක් නොවේ. එය තමන්ව ප්‍රතික්ෂේප කරන්න ගත්ත විවේචනයක් කියන එක එලි වෙනවා කියලා සුද පෞල්තුමා කියනවා. එනිසා ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනහම සෑම දෙයක්ම ආලෝකයට පමුණවන හැම දෙනෙක්ම තම තමන්ට හිමි ප්‍රශංසාව ලබාවි. නිවර්දිව උන්වහන්සේ ඉදිරියේදී ක්‍රියා කළා තියෙනවා නම් සුදු පෞල්තුමා කොරින්තිවරුන්ට ප්‍රවේශම් වෙන්න කියනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. කිතුණු අපි කරපු අවංක සේවය පිළිබඳව විවිධ විවේචන වලට නින්දා වලට තාඩන පීඩන වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් කිතුණුවන් අතරින් ඔබගේ අවංක යාත්‍ය ඔබගේ අවංක උත්සාහය ඔබගේ අවංක අවවාද ඔබගේ අවංක තරවටු කිරීම අනිත් අය සුළුකොට ප්‍රතික්ෂේප කරන්න ඇති. නමුත් ඔබ යටි සිතින් අවංක සිතින් එක දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා කළා වූ දේවල්. නමුත් මිනිස්සු ඔබ මාව ප්‍රතික්ෂේප කළා. ස්වාමීන් වහන්සේ විනිශ්චයට එන දවසේදී අපි කරපු අවංකකම හෝ අපි කරපු වංකකම ස්වාමීන් වහන්සේගේ එළියට උන්වහන්සේ ගේන්න යනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. ව්‍යවස්ථාව දන්න අය වැරදි කරපු කාන්තාවක් අරගෙන ආවා. වෛශ්‍යාකම් කරමින් ඉඳිද්දි අල්ලගෙන. ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ අහලා කියනවා මෑට මොකද්ද කරන්න ඕන කියලා. යේසුස් කියනවා විනිශ්චය කරමු. මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව විනිශ්චය කරමු. වෛශ්‍යාකමට උන්වහන්සේ විරුද්ධයි. උන්වහන්සේ ටග්ගලා කිව්වේ නෑ මෝසෙස් ඒක ලිව්වේ නුඹලාගේ කැරලිකාරකම නිසා කියලා. දික්කසාදය ගැන කතා කරා වගේ. උන්වහන්සේ ගෝ අපි විනිශ්චය කරමු. වෛශ්‍යාකම වරදක්. නමුත් උන්වහන්සේ කිව්වා ඔබේ ඇත්ත තත්ත්වය මට පේනවා. ඔබගේ ඇතුළත තියෙන වංචනික අරමුණ මට පේනවා. මෑට ගල් ගහන්න එන ඔබගේ ඇත්ත තත්ත්වය කුමක්ද? උන්වහන්සේ එළියට ගත්තා. කිව්වා ගල් ගහමු අපි වැරදි කරපු නැති කෙනෙක් ඉන්නවා නම්. කිසිවෙක් සිටියේ නැහැ. නමුත් උන්වහන්සේ හැරිලා වෛශ්‍යාකම් කර මිශ්‍රට කිව්වා මම දැන් ආවේ විනිශ්චය කරන්න නෙවෙයි ජීවනය දෙන්න. ඒකයි උන්වහන්සේගේ ක්‍රියාවෙන් ඔප්පු කරේ මම ඔබ වරදට පත් කරන්නේ නැහැ. නමුත් පව් කරන්න එපා. ප්‍රේ සහෝදරයා සහෝදරිය ඔබ වැරදි කරලා ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන හැදිච්ච කෙනෙක් නම් ප්ලීස් ආය වැරදි නොකරමු. උන්වහන්සේ සමාව දුන්නේ වැරදි කරන්නට නොවේ. නොපසුබට වීරියෙන් යහපත් දේවල් කරමින් එවැගේම කීර්තියද ගෞරවයද අමරණීය භාවයද සොයන්නට
උත්සාහ ගනිමින් කටයුතු කරනවා නම් ජීවනයේ කොටස්කරුවන් වෙන්නට පුළුවන්. ප්‍රිය සහෝදරයා සහෝදරිය. ඒ එක තැනකින් වෙච්ච සිද්ධියක්. ඒ එක් විදියකින් සිදුවෙච්ච විදියක්. ව්‍යවස්ථාව පිළිබඳව නිවැරදි කියපු බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ලැජ්ජා වෙලා ගියා. හෘද සාක්ෂිය අනුව තමන් නිවැරදි කියන මිනිස්සුත් උන්වහන්සේ ළඟට එන්න යනවා. ඔවුන්ගේ හෘද සාක්ෂියේ තියෙන ඇත්ත තත්ත්වය එලි කරන්න උන්වහන්සේ සූදානමින් සිටිනවා. සලමොන් රජුගේ ඒ දුෂ්ට කාන්තාවගේ දැහැමි කාන්තාවගේ තීන්දුව දෙන විට දුෂ්ට කාන්තාව මුලින් අඳුර ගන්න බැරි වෙනවා. නමුත් තීන්දුව දෙන විට දුෂ්ට කාන්තාව එළියට එනවා. යේසුස් වහන්සේ ඉදිරියට එන දවසේදී මුළු මහත් මනුස්ස සංගතියම ලෝකයාම උන්වහන්සේගේ විනිශ්ශාසනයේ ඉදිරියේදී කිසිවක් සැඟවෙන්නේ නැතුව සියල්ල එළිවෙට යනවා. ඒ කියන සුදු පාවතුමා කියන්නේ එක කිතුණුවනුත් ඒකට මුහුණ දෙන්න වෙනවා. තමන් කර හරි දෙයට විපාක ලබන්න. ප්‍රිය සහෝදරයා සහෝදරිය. ඒ නිසා අද අපි අදාළ කරගන්න යන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ වචනේ කියන විදියට විජාතෙන් ඉදිරියේදී තමන් නිවැරදි කියපු යුදෙව් ජාතීන් මෙන් නොහැදිලිකාර මිනිස්සු ඉදිරියේ බයිබලයක් උස්සගෙන පාරට්ටුවෙන් යාත්නා කරමින් දේ වචනේ කතා කරමින් තනින් තන ගිහිල්ලා තමන් දැහැමියයි සුද්ධයයි පාරට්ටු කරගන්නව ලෙසද අද අපි ජීවත් වෙන්නේ. අපේ අදාළ කිරීමේ පළවෙනි එක දෙවියන් වහන්සේගේ මහා කරුණාව සාන්තිය හා ඉවසීම සුළුකට නොසිතමු. දෙවියන් වහන්සේගේ දිව්‍ය කරුණාවේ අරමුණ වන්නේ උන්වහන්සේගේ කරුණාව සහ සාන්තිය සහ ඉවසීමේ අරමුණ වන්නේ පසුතැවි සිත් හරවා ගැනීමකට ඔබමා ගෙන එන්න කියා 2:4 කියනවා. යුදෙව්වන් ගැන වේවා විජාතින් ගැන වේවා උන්වහන්සේගේ මහා කරුණාවේ ශාන්තිය තුල ඉවසීම උන්වහන්සේ ඇතුව සිටින්නේ මෙනු මහත් මනුස්සයන් ගැන. විනිශ්චයකරුවා එවැන එක ප්‍රමාද කරනව විතරක් නෙවෙයි උන්වහන්සේ මිනිසෙකුට දඬුවම් කරන්නට ප්‍රමාද වෙමින් තිබෙනවා. උන්වහන්සේගේ ඒ දිව්‍ය කරුණාවේ අරමුණ හැම මනුස්සෙක්ම පසුතැවිල්ලට හරවා ගැනීමකට කියන එක අපි තේරුම් ගත යුතුයි. අපි අදාළ කරගන්න යන දෙවෙනි කරුණ දේ වචනේ දැනගෙන වැරදි කරන යුදෙව්වාද දිගටම දේ වචනය ඇසීමෙන් පමණක් ජීවිත ගත කරන්න දරන කිතුණුවාද දෙගොල්ලම ප්‍රවේශම් වේ යුතුයි. වචනේ ඇසීමෙන් ජීවනය ලබන්න බෑ. අසන වචනේ පිළිපැදීමෙනුයි අපි දැහැමි මිනිස්සු වෙන්නේ. ඒ බව රෝම 2:5 විතරක් නෙවෙයි. බයිබලේ කතා කරනවා යාකෝබ් පොතේ 2:13 කියනවා ප්‍රවේශම් වෙන්න කියලා. යාකෝබ් තුමා යුදෙව් කිතුණුවන්ට සහ අප හැමෝටම කතා කරලා කියනවා ප්‍රවේශම් වෙන්න කියලා කියනවා. මන්ද ඔබමා වචනේ අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්න වෙන්න ඕන කියලා කියනවා. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී කියලා එතුමා අමතමින් කියනවා 19 වෙනි පදේ මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි මේ තේරුම් ගන්න ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න කතා කිරීමටත් කෝප වීමටත් පමාවන්න. 22 වෙනි පදේ කියනවා තමන්ම රවටා නොගෙන දහම් පණිවිඩය අසන්නන් පමණක් නොවි එය පිළිපදින්නෝ වන්න කියලා කියනවා. අහුම්කන් දීම පළමු ක්‍රියාව. නමුත් ඒ අහන දේ පිළිපදින එක දැහැමි බවට සාක්ෂියක්. බොහෝ දෙනෙක් ව්‍යවස්ථාව අතුව ජීවත් වෙනවා කියලා කියපු යුදෙව්වන්ගේ දැහැමි ජීවිතය ඔවුන් ව්‍යවස්ථාව තුළ ඉන්න බවට සාක්ෂියක් විදහා පෑවා. බොහෝ ක්‍රිස්තියානි අය දේ වචනේ අසනවා ඒ අනුව ජීවත් වෙනවා කියලා කිව්වට ඔවුන්ගේ ජීවිත සාක්ෂිය ඔප්පු කර පෙන්වන්න ඕන ඔවුන් දැහැමි බව. ඔවුන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අත්පත් කරගත් අය කියන එක. දෙවිදුන් දුන්න නොමිලේ දුන්න සමාව ඔවුන් භුක්ති විඳින අය ලෙස හැසිරෙන බවට සාක්ෂි තිබිය යුතුයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය. අපි අදාළ කරගන්න යන තුන්වෙනි කරුණ
කිතුනුවන්ද වචනය අසන්නව පමණක් නොවී එයින් ප්‍රයෝජනයක් ගන්න නම් එය පිළිපදින්න ඕන කියන එක අපි මතක තබා ගන්න ගමන් විශේෂයෙන් තමුන්ව රවටාගෙන කටයුතු කර නොගෙන විනිශ්චයකරුවානෝ සිත්වල ඇතුළතද විමසීමට එන බැවින් තමුන්ගේ හෘද සාක්ෂීවල නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලබන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් අපි පිරිසිදු වීම ඉතා වැදගත්. ප්‍රිය සහෝදරයා සහෝදරිය. එන්නේ විනිශ්චය කරන්න ක්‍රිස්තුස් වහන්සේ නම්. ක්‍රිස්තුස් වහන්සේ විනිශ්චය කිරීමේදී විවස්සාව හෝ විවස්සාව නැතුව හෝ හෘද සාක්ෂිය මැදි කරගෙන විනිශ්චය කරන්නට යන හැම වෙලාවකදීම සුභාරංචිය පිළිගත් ඔබත් මාත් උන්වහන්සේගේ විනිශ්චය සිංහාසනයේ ඉදිරියේ සිටින්නට යනවා නම් ප්‍රිය සහෝදරයා සහෝදරිය අපි කවුරුත් ප්‍රවේශම් විය යුතුයි. මන්ද අපි කරන හැම දෙයකම අපේ අභ්‍යන්තර සිතේ තිබෙන වංචනික භාවය දුෂ්ටකම නපුර මැදි වුණොත් අපිට ඵල විපාක ලෙස යහපත් විපාක ලබන්නට බැරි වේවි. ඒ නිසා හෙබ්රු පොතේ කර්තෘවරයා 9 වෙනි පරිච්ඡේදයේ 14 මෙසේ කියනවා. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘද සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන් මගින් තමන්ම කැල්ලක් නැතුව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ඊටත් වඩා වැඩියෙන් පිරිසිදු නොවන්නේ. අපේ වගකීම තමයි අපගේ හෘද සාක්ෂිය නිෂ්ඵල පාරට්ටු කිරීමේ සහ ක්‍රියාවලින් මුදා ගන්න කිතුණුවන් වන ඔබට මට විශේෂ අවස්ථාවක් තියෙනවා. විනිශ්චයකරුවානෝ අප සමග සිටින අපේ සමිදාන ඕන. අපි කොතරම් ප්‍රීති වෙන්න ඕන විතරක් නෙවෙයි කොතරම් ප්‍රවේශම් වෙන්න ඕනද. අපි යුදෙව්වාවත් අන්‍ය ජාතික මිනිසයා ගැනත් හිතනවට වඩා අපි අපගේ ජීවිතවල අපේ ජීවිත තුළ තියෙන ඇත්ත තත්ත්වය දකින සිත් විමසන සමිදානන් ළඟට යන්න සිටනාය ලෙස නිතරම අපගේ සිත්වල නිෂ්ඵල දේවලින් සෝදාගෙන ආත්මයන් වහන්සේ කන්නකොටගෙන උන්වහන්සේ සදාතන ආත්මයන් වහන්සේගේ මගින් කැලලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වුණා උන්වහන්සේගේ ලේ මගින් අපේ සිත් පිරිසුදු කරගත යුතුයි. මන්ද සියලු දෙනා විනිශ්චය කරනු ලබන්නට යන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලිනුයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය. විජාතින් වේවා, දේ වචනේ දන්න අය වේවා, කිතුණුවන් වේවා. අපි සියල්ලෝම උන්වහන්සේගේ විනිශ්චය ඉදිරියට යන බව අපි දන්නවා. සුදු පෞතුමා කියන විදිහට දෙවියන් වහන්සේට සේවය කරන සේවකයන් පවා උන්වහන්සේ ඉදිරියේදී අපි කළ සේවාවලට විපාක ලබන පිණිස යන්න යනවා. එතෙන්දී අපි කරපු සේවය කාටද? කා උදෙසාද? පාරට්ටු කරගන්න පිණිස සභාවෙන් සභාවට නිකායෙන් නිකායට Taman උතුම් යයි ප්‍රකාශ කරන්නටද? ඒකටද? නෑ. මනුෂ්‍ය ජීවිත ගලවන පිණිස මනුෂ්‍යයා ගැන දෙවියන් වහන්සේ කැමැත්ත ඉටු වෙන පිණිස දෙවියන් වහන්සේගේ ඉවසීම සහ උන්වහන්සේගේ දයාවන්තකමේ පණිවිඩය සුභාෂ්ණ දේශනා කරමින් මනුෂ්‍යයන්ව අපි ගොඩනගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමානත්වයටයි. ඒ පිණිස අපි උගන්වමු. ඒ පිණිස අපි දේශනා කරමු. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අද උදෑසන ඔබට ඊටාම වැදගත් දෙයක් ප්‍රකාශ කරේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සියල්ලන්ම උන්වහන්සේ ඉදිරියේ විනිශ්චයට යටත්ව තිබෙනවා. යුදෙව්වා වේවා, නොහැදිලිකාරයා වේවා, වචනේ ඇති මිනිසයා වේවා, වචනේ නැති මිනිසයා වේවා. විනිශ්චය කරන ක්‍රම දැන් ඔබ දන්නවා. නමුත් යහපත්කම් කරන කොයි මිනිසයාටත් විපාක දෙන්නට උන්වහන්සේ බලා සිටිනවා. නමුත් උන්වහන්සේගේ විනිශ්චය කරනු ලබන ප්‍රධානම සාධකය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මැදි කරගෙනයි. මන්ද උන්වහන්සේ සිත්වල සිතුවිලි පවා විමසන්න පුළුවන් සැබෑ සත්‍ය විනිශ්චයකරුවාණෝය. ඔබ උන්වහන්සේගේ ලෙයින් පවිත්‍රව ඇත්නම්, ඔබ උන්වහන්සේගේ ලෙයින් සෝදාගත්ත සිතක් ඇති පුද්ගලෙක් නම්, දිනපතාම උන්වහන්සේගේ දැහැමිකම තමාගේ ඇදහිල්ල කරගන්න කෙනෙක් නම් ඉදිරියට යන්න. අවංකකමෙන් ඔබගේ පොළවේ කාරණාවල නියැලෙන්න, සාක්ෂි දරන්න, යාච්ඤාවෙන් යන්න. මන්ද අපි සියල්ලෝම උන්වහන්සේ ඉදිරියට යන්න යනවා. අප සමිධාන වහන්සේ අපි පිළිබඳව උන්වහන්සේගේ ඇසින් බලාවේ.
ඔබ හැමෝටම ජේසු පීතයි. අපි යාචනා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ, යුදෙව්වන් විජාතින් අතර සිටියේදී අනිත් අයව පහත් කොට සලකමින් විනිශ්චය කරමින් ඔවුනොත් විජාතින් කරන නපුරු ක්‍රියාවල්, ඊර්ෂ්‍යා, වෛරය, කෝපය, තිත්තකම, පලිගැනීම, වෛශ්‍යාකම, සල්ලාලකම, තණ්හාව, ලෝභකම, ස්වාමීන් වහන්සේ හැම අතකින්ම සහෝදරයන්ට වෛර කරන, අසල්වාසීන්ට වෛර කරන දුෂ්ට ක්‍රියාවලින් සිටපු හැටි ඔබ වහන්සේගේ වචනය අපි දකිනවා. ව්‍යවස්ථාව ඇති ඔවුනුත් ව්‍යවස්ථාව නැති වුණු තා සමානවම වැරදිකරුවන් බව පෙන්වනවා. ඒ වගේම සුදු වචනේ කියන විදිහට කිතුණුවන්ද දේ වචනේ ඇති දේවල් වල ඇති සඳහන් කර තිබෙන දේවල් දිහා බලන විට අපිත් වචනය අසන්නෝ පමණක් වෙලා බැරි බව ඔබගේ වචනය අපිට කියලා දීලා තියෙනවා. ප්‍රිය ස්වාමී වූ දෙවි පියාණනි, ඔබ වහන්සේගේ කරුණාවේ සිංහාසනේ ඉදිරියට අපිට එන්න තරම් බැරි හෘද සාක්ෂියක් සහ ක්‍රියාවල් අපි තුල තිබෙනවාද? ඔබ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ බැවින් අපේ වැරදි අපිට කමා කොට අපගේ හෘද සාක්ෂියේ තිබෙන දුෂ්ට දුස්සීල බව සම්පූර්ණයෙන්ම ඉවත් කොට කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවනුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේ ආත්මයන් වහන්සේ කනුකන සාක්ෂි ලැබ මරණයෙන් උත්ථාන වුණා වූ ඔබ වහන්සේගේ ඒ මහිමාන්විත ඒ ලේ කර්ණ කොටගෙන අපව පවිත්‍ර කොට නිදහස් කරන්න. මන්ද අපේ එකිනෙකනා කළ දේ අනුව මුණ ගැසීමක් විනිශ්චය ආසනයේ ඉදිරියේ තිබෙනවා. විජාතීන්ට දඩුවම් පිණිස දෙන විනිශ්චයත්, වහන්සේගේ නාමය දරන අයට විපාක දෙන පිණිස විනිශ්චයත්, දෙකටම සිංහාසනය ඔබ සතු බව අපි පිළිගන්නවා. විනිශ්චය කරුවාණනි, අපේ ගැලුම් කරුවාණන් වූ ඔබ වහන්සේම වීම ගැන අපි බොහෝ සෙයින් ප්‍රීති වෙනවා, ශක්තිමත් වෙනවා. ඔබගේ ලෙයින් අප සෝදා පවිත්‍ර කරන්න, පිරිසිදු කරන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ මහිමෙන් මහිමයට අපව දවසින් දවස තේජසින් තේජසට අපිව මාරු කළ මැනව. යේසුස් වහන්සේගේ ආත්මයන් අපට ලංව වහන්සේගේ ඇස් ඉදිරියේ ප්‍රියමනාපව සිටින්නට ආශිර්වාද කර මැනව. සාක්ෂි දරමින් සුභාරංචියේ උතුම්කමත් සුභාරංචියේ අවසානයේ විනිශ්චය ක්‍රියාව සම්බන්ධව ශක්තිමත්ව කතා කරන්නට කරුණාව දුන බැනව. යේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ග නාමයෙන් ආමෙන්. ඔබ ඇසූ වචනය කර්ණ කොටගෙන උන්වහන්සේ ඔබ පවිත්‍ර කර නිදොස් හෘද සාක්ෂියකින් ඔබ ගොඩනගනු ඇති. ඔබට ජේසු පීතයි. ප්‍රවිසං වෙන්න, ඇදහිල්ලෙන් සිටින්න, ප්‍රේමයෙන් හැසිරෙන්න. ජේසු පීතයි.